හරි මේ රෙකෝඩිං වීඩියෝස් ටික මම ඩේලි හැමෝටම දෙන්නේ නැහැ හේතුව ගොඩක් අර මම කලින් කිව්වා වගේ ක්ලාස් එන්න නැතුව ඉඳලා රෙකෝඩිං වීඩියෝ එක තව වගේ යාළුවෙක්ගෙන් ඉල්ලගෙන ස්ටඩි කරන්න පුළුවන්. එතකොට ලොකුවට තේරෙන්නේ නැහැ. හරි රයිට්. එතකොට මම කරන්නේ මොකද්ද මේ වීඩියෝස් ටික මම රෙකෝඩ් කරලා මම ඔයාලට වෙනම ෆෝල්ඩර් එකක් හදලා මම තියනවා එකේ. හරි ඊට පස්සේ ඔයාලගේ ක්ලාස් එක ඉවර වෙනකොට මම අනිවාර්යෙන් මේ වීඩියෝස් ටික දෙනවා. මට තේරුණොත් ඔයාලට හදිසි දෙයක් තියෙනවා සමහර විට අසනීපයක් වෙන්න පුළුවන් සමහර විට මළගයක් වෙන්න පුළුවන් පාටි එකක් වෙන්න පුළුවන් අද නයිට් වල ජොයින් වෙන්න බෑ එතකොට මට පොඩ්ඩක් කලින් මට කියන්න හරි එතකොට ඒ කට්ටියට විතරක් මම මේ වීඩියෝ එක දෙනවා හැබැයි ඒ වීඩියෝ එක දෙන්නේ ස්පෙસિෆික් ටයිම් එකක් අනුව මෙන්න මේ ටයිම් එක ඇතුළත තමයි ඔයාලා වීඩියෝස් ටික බලන්න පුළුවන් කියලා මම පර්මිෂන් එක තමයි දෙන්නේ ඒක ඩවුන්ලෝඩ් කරගන්න බැරි විදිහට තමයි මම දෙන්නේ හරි ක්ලාස් එක සම්පූර්ණයෙන් කම්ප්ලීට් කරායින් පස්සේ මම ඔයාලට මේ හැම වීඩියෝ එකක්ම මම ඔයාලට දෙනවා රයිට් ඒක හොඳයි නේද ඔව් සර්. හොඳයි සර් හොඳයි. ඒක හොඳයි සර්. රයිට් හරි එතකොට රයිට් මෙතනදී අපි එක්ස්ප්ලেইন කරන්න කියලා තියෙනවා different design principles used in enterprise network කියන concept එක එතන describe කරන්න කියලා තියෙනවා මම කලින් කිව්වා අපි real environment අනිවාර්යෙන් කරනවා කියන එක මෙතන ගොඩාක් දේවල් describe ඒව තමයි ගොඩාක් තියෙන්නේ හරි right එතකොට මම certification level එකේ ගියොත් ඔයාලා main target එක කියලා කිව්වා හැමෝම job හොයන එකයි ලොකුවට සල්ලි හම්බ කරන්න කියන එක මත තමයි මම මේක කරන්න යන්නේ right එතකොට අපි ගත්තොත් certification track එක ගත්තොත් හරි right right මෙතන තියෙනවා ගොඩක් Cisco ලගේ data center enterprise wireless enterprise infrastructure service provider collaboration data center security enterprise right දැන් මෙතන කී දෙනෙක් ඉන්නවද පිටරට job වලට කැමති එහෙම නැත්නම් ලංකාවේ තමයි මම job එකක් හොයන්න ඕන කියලා එහෙම target කරන් ඉන්න කට්ටිය ඉන්නවද ඉන්නවද හරි පසුන් පිටරට වලට තමයි යන්න කැමති නේද ඔව් සර් දැන් මෙතන දැන් ග්‍රේට් ලේක් එකේ කියන වගේ මම මාකටිං පිච් නම් මම දෙන්න යන්නේ නැහැ මම ඇත්ත කතාව කියනවා ඒ කියන්නේ ඒක අමාරු වුණත් මම ඇත්ත කතාව කියනවා හරි මොකද්ද කියලා ඇහුවොත් දැන් අපි network engineer කියලා ගැහුවොත් ඔයාලා පේනවද මගේ ස්ක්‍රීන් එක නෑ සර් පේන්නේ නැත්නම් white board එකේ හරි දැන් පේනවද හරි right යුරෝප් රටවල් වලට වගේද නැත්නම් මිඩල් ඊස්ට් තමයි ගොඩක් කට්ටිය යන්න ප්ලෑන් කරන් ඉන්නේ නේද? ඔව් සර්. right දැන් මෙතන ගොඩක් මිඩල් ඊස්ට් වලට ඔයාලා try කරනවා නම් වෙබ්සයිට්ස් කිහිපයක් තියෙනවා. හරි. ඔයාලා අවශ්‍ය කරන කට්ටිය පස්සේ මේ වීඩියෝ එක බලලා හරි නැත්නම් මේ ටික ලියාගත්තත් ඒත් මට ප්‍රශ්නයක් නැහැ. පළවෙනි එක තමයි Gulf Talent කියන .com එක. ඊට පස්සේ Byte කියන එක. ඊට පස්සේ Nakri Gulf කියන එක. අන්න ඒව තමයි mainly Glassdoor කියන එකත් සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. හරි. මේ Nakri Gulf කියන එක ගොඩක් ඩුබායි ඒ වගේ රටවල් වලට යාලා jobs vacancies අනිවාර්යෙන් හම්බ වෙනවා right එතකොට යාලගේ ප්‍රීමියම් පැකේජ් එක දුන්නොත් ඔයාගේ CV එක පොඩ්ඩක් යාලා උඩට අරගෙන දෙනවා right දැන් අපි මෙතනදී ගත්තොත් මෙතන locations කිහිපයක් තියෙනවා හරි එතකොට order vacancies දැනටමත් network engineer කියන position එකට හොයාගන්න පුළුවන් 627ක් විතර jobs දැනටමත් තියෙනවා companies ගොඩක් ඩුබායි රියාද් කියන්නේ සෞදි කටා ඊට පස්සේ දුබයි අබුදාබි right දෝහා සෞදි අරේබියා මස්කට් ඒ වගේ රටවල් වලට යන්න පුළුවන් වෙනවා right මම එකක් මම නිකන් ක්ලික් කරන්නම් ක්ලික් කරලා බලන්නම් එයාලා රික්වෙස්ට් කරලා තියෙන දේවල් මොනවද කියලා හරි right එතකොට එයාලා බලන්නේ එයාලා responsibilities විදිහට ඔයාලට දීලා තියෙනවා මොනවාද Cisco
අනිවාර්යෙන් දැනගෙන තියෙන්න ඕන. මතක තියාගන්න ඔයාලා නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක් වෙනවා නම් Cisco විතරක් හැන්ඩල් කරලා මදි. එහෙම නැත්නම් Cisco විතරක් ඔයාලා දැනගත්තට මදි. එයාලා රික්වෙස්ට් එකක් විදිහට Cisco එකක් කියලා කියන්නේ ඔයාගේ ජොබ් එකේ එක කැටගරි එකක් විතරමයි. හරි? ඒක ඔයාලට ප්‍රශ්නයක් වුණත් මම කියන්නේ ඒක ඇත්ත කතාවක්. Cisco විතරක් ඔයා ඉගෙන ගත්ත කියලා කියන්නේ ඔයාලට ලොකු ලෙවල් එකේ නෙට්වර්ක් ඉංජිනේර් හෝ ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් විදිහට වෙන්න විදිහ නෑ. හරි හැබැයි බය වෙන්න එපා. අර මම Cisco වලට විතරක් ලක්ෂ ගාණක් ගෙවලා ඉගෙන ගන්න ඕනද? Juniper HP ඒවා වෙන වෙනම ගෙවලා ඉගෙන ගන්න ඕනද? එහෙම අවශ්‍ය නැහැ. Cisco concept එක ඉගෙන ගන්න. Cisco මොනවද කියන්නේ? net නම් net කියන්නේ Juniper net තමයි. HP එකෙත් net තමයි. ACL කියන්නේ Juniper එකෙත් ACLම තමයි. හරි? හැබැයි ඒකේ දෙන codings පොඩි වෙනස්කම් තියෙනවා. ඒක මතක තියාගන්න. හරි? එතකොට මේ හැම එකක්ම concept එක හරියට ඉගෙන ගන්න. මොකද්ද මේ net එකක් කියන්නේ මොකද්ද? private public වලට convert කරනවා. ACL එකක් කියන්නේ මොකද්ද? permissions block කරනවා. අනේ වගේ දේවල්. හරි? එතකොට ඊළඟ duty එකක් විදිහට මතක තියාගන්න අනිවාර්යෙන් analyzing කරන්න දැනගෙන ඉන්න ඕන. හරි? analyzing කියන්නේ මොකද්ද? කාටද idea එකක් තියෙන්නේ analyzing? කතා කරන්න. කවුරු හරි unmute කරලා කතා කරන්න. දන්නේ නැහැ සර්. නෑ right. analyze කියලා කියන්නේ ඒ කියන්නේ ඔයාගේ කම්පැනි ඇතුළත data transfer වෙනකොට ඒ data එකේ තියෙන details complete details ගන්න එක තමයි analyzing කියලා කියන්නේ. කවුරු හරි එක්කෙනෙක් download එකක් කරොත් එයා download කරේ මොන file එකක්ද exe එකක්ද මොන website එකකින්ද download කරේ ඒ වගේ complete analyze එක. කොච්චර GB ගාණක් එයා පාවිච්චි කරලා තියෙනවද දවසට තේරෙනවද? user analyze කරන එක තමයි අපි කියන්නේ analyzing කියලා. right? එතකොට data track වෙනවා. unwanted malware සරව virus සරව මේවා આવත් analyzing වල අහු වෙනවා. මතක තියාගන්න මේක වලට ලොකුවට ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. හැබැයි මේ analyze කරන්නේ කොහොමද? ඒ අපි පාවිච්චි කරන softwares මොනවාද? ඒ වගේ දේවල් අනිවාර්යෙන් දැනගන්න තියෙන්න ඕන. හරි? ඒකටම සර් මොනිටරින් කරනවා කියන්නේ? මොනිටරින් කරනවා කියන්නේ ඒකට තමයි. හරි? මොනිටරින් කරනවා කියලා කියන්නේ ඒක. එතකොට SNMP, syslog, netflow ඒ වගේ ගොඩාක් softwares තියෙනවා. so ඒ softwares නිකන් වැඩ කරන්නේ නැහැ. ඇත්තටම ඒවා code කරලා access කරන්න තියෙන්නේ. හරි? එතකොට ඒවා අපි real environment එක අපි lab එකක් විදිහට අපි කරමු. right? ඊට පස්සේ ඊට පස්සේ ඔයාලට පුළුවන් වෙන්න ඕන utilization කියන්නේ performance monitor කරන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් කියමු. ඔයාලේ කම්පැනි එකේ ඔයා IT section එකේ බාර වෙන්නවා. සර්වර් එකක් තියෙනවා. ඒ සර්වර් එක අවුරුදු 3-4ක් විතර එක දිගට පැය 24ක් විතර දාන් ඉන්නවා. හරි. සර්වර් එකට damage වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. right. එතකොට සර්වර් එක එකපාර damage වුණොත් ඒකේ responsibility කවුද? ඒ කම්පැනි එකේ ඇඩ්මිනිස්ට්‍රේටර් නේද? right. එතකොට අන්න ඊට කලින් ඔයාට ඒ සර්වර් එකට තව බෑකප් එකක් තියාගන්න පුළුවන්ද? එතකොට මතක තියාගන්න ඔයා හැම ඩිවයිස් එකක්ම ඔයා බෑකප් කරලා තියාගන්න ඕන configuration අරව මේවා ඒවා planning system එකක් විදිහට ඔයා හදලා තියාගන්න. ඒ කියන්නේ මතක තියාගන්න මොනවා හරි ඩිවයිස් එකක් down වුණත් අනිවාර්යයෙන්ම ඔයාට හොඳ plan එකක් තියෙන්න ඕන. මොකද්ද? ඒ devices ඔයා කම්පැනි එක කවදාවත් එක device එකක් down වුණා කියලා backup නැති වෙන්න එහෙම නැත්නම් data lost වෙන්න විදිහට ඔයා තියාගන්න බෑ. අනිත් එක installation කියන්නේ ඕනම දෙයක් ඔයාට installation කරන්න පුළුවන් වෙන්න ඕන, configure කරන්න පුළුවන් වෙන්න ඕන, equipment පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන. හරි? policies handle කරන්න පුළුවන් වෙන්න ඕන. right? එතකොට ඒවා බලන්න firewalls අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන. හරි? Cisco field එකේ ඇත්තටම firewall කියන එකක් අපි configure කරන්නේ නැහැ. හැබැයි real environment එකේ අනිවාර්යයෙන්ම firewall එකක් පාවිච්චි වෙනවා. එතකොට firewall කියලා කියන්නේ ACL, proxy, ඊට පස්සේ policies ඒ වගේ දේවල් තියෙන දෙයක්. හරි? එතකොට firewall කොහොමද අපි configure කරන්නේ? මොන වගේද firewalls තියෙන්නේ? ඒ වගේ දේවල් දැනගෙන තියෙනවා අනිවාර්යෙන් දැනගෙන තියෙනවා. මේක ඇත්තටම ඔයා ජොබ් එකක් කරද්දී මේ වගේ දේවල් ඔයාට අනිවාර්යෙන් අහු වෙනවා. ක්ලියර්ද?
right ඊට පස්සේ software hardware upgrade කරගන්නේ කොහොමද දැන් අපි උදාහරණයක් කියමු Cisco device එකක් ගත්තොත් iOS එකක් අලුතින් install කරගන්නේ කොහොමද Cisco විතරක් නෙමෙයි Juniper HPR වගේ දේවල් machine එකකට OS එකක් upgrade කරගන්නේ කොහොමද එතකොට hardware මාරු කරගන්නේ කොහොමද Cisco device අර hardware infrastructures කොහොමද අපි හදාගන්නේ right cable crimping අනිවාර්යෙන්ම දැනගන්න ඕන දෙයක් හරි එතකොට තව ගත්තොත් ඔයාලා අලුත් devices පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන මොකද්ද Nexus switches අනිවාර්යෙන් මතක තියාගන්න Nexus switches අනිවාර්යෙන් දැනගන්න ඕන ඕනම කම්පැනි එකක දැන් කාලේ Nexus switches තියෙනවා තමයි හරි Nexus switches කියන්නේ ලොකු දෙයක් නෙමෙයි ඔක Cisco switch එකක් තමයි Linux පොඩි දේවල් ඇඩ් වෙලා තියෙනවා ASR routers කියලා කියන්නේ firewall එකක් වගේ තවත් router එකක් හරි ඒ ASR router කොහොමද අපි configure කරන්න කියන එක දැනගෙන ඉන්න ඕන හරි services ගත්තොත් SLA කියන සර්විස් එකක් IP SLA කියලා කියන්නේ service level agreement කියන එකක් තියෙනවා. හරි. එතකොට මේ agreements කොහොමද අපි මොනිටර් කරන්නේ? සර්වර් එකට කොහොමද ඒව කම්බයින් කරන්නේ? ඒ වගේ දේවල්. ඒ කියන්නේ network එක down වෙන්න කලින් ඔයාලට notification එකක් එනවා. ඒක තමයි අපි SLA කියලා කියන්නේ. හරි. right. ඊට පස්සේ interfaces වල තියෙන maintenance infrastructure services cable crimping ඒ වගේ දේවල් තමයි මේකෙදි දාලා තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් මතක තියාගන්න මෙයාලා රික්වෙස්ට් කරලා තියෙන සර්වර්ස් ගැන දැනගෙන තියෙන්න ඕන. සර්වර්ස් කියලා කියද්දි මොනවද තියෙන සර්වර්ස්? AWS Microsoft Azure ඔව්. එතකොට සර්වර්ස් වල කැටගරි කිහිපයක් තියෙනවා. දැන් ඔයා කිව්වේ Azure Microsoft Azure එකයි AWS එකයි cloud server. cloud servers ගැන දැනගෙන ඉන්න ඕන. ඒ වගේම local servers companies වල තියෙන local servers so mainly local server එකක් විදිහට පාවිච්චි කරනවා. Windows server කියන එක පාවිච්චි කරනවා. ඊට පස්සේ Linux platform එකකින් Red Hat කියන platform එක පාවිච්චි කරනවා. Linux වල ඕනම code එකක් save. Red Hat කියන සර්වර් එක තමයි ගොඩක් දුරට පාවිච්චි කරන්නේ. So Red Hat ඉගෙන ගන්න අවශ්‍යතාවයක් නැහැ. Linux coding ඉගෙන ගත්තත් හොඳටම ඇති. right. එතකොට right. එතකොට ආර 24/7 call support එකේ ඉන්න ඕන. ඒක සාමාන්‍යයෙන් වෙන්න ඕන දෙයක්. ඒක ලොකු issue එකක් නෙමෙයි. හරි. එතකොට මෙතන request skill එයාලා අහලා තියෙනවා. degree in network CCNP and above. ඒ කියන්නේ CCNP හෝ ඊට වඩා අනිවාර්යෙන් certification එකක් තියෙනවා මතක තියාගන්න. job එකක් abroad වලට try කරන කට්ටිය අනිවාර්යෙන්ම CCNP minimum CCNP වත් online කරලා තියෙන්න ඕන. හරි. මම කියන්නේ Great Lake එකේ certification එක නෙමෙයි. හරි. Great Lake එකේ certification එක මේකේ විතරයි. ඔයාලට පොඩ්ඩක් validation එකක් තියෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ job එකක් කරනවා නම් විතරයි ඔයාලට validation එකක් තියෙන්නේ. abroad වලට යනවා නම් අනිවාර්යයෙන්ම online exam එකක් කරලා තියෙන්න ඕන. හරි. එතකොට මෙයාලා කියලා තියෙනවා minimum 4 years of experience in network administration කියන එක කියලා තියෙනවා. හරි. එතකොට 4 years of minimum experience එක ගන්න ගියොත් අපි ලංකාවේ ඇත්තටම අවුරුදු 4ක් වැඩ කරන්න ඕනද කියන ප්‍රශ්නයක් ඔතන එනව නේද? right. එතකොට ඔයාලට ලංකාවේ අවුරුදු 4ක් වැඩ කරන්න ඕන කියලා අවශ්‍යතාවයක් නැහැ. ජොබ් එකක් කරන්න ඕන කියලා අවශ්‍යතාවයක් නැහැ. ඔයාලා මේකට ඕන නම් මොනවා හරි certification එකක් එහෙම නැත්නම් ඔය experience letter එකක් මොනවා හරි company එකක ඔයා රික්වෙස්ට් කරලා ගන්න පුළුවන්. ඒක ලොකු විශේෂයක් නැහැ. අවුරුදු 4ක් ඔයා වැඩ කරා කියලා. හැබැයි ඔතන තියෙන ප්‍රශ්නේ ඔයා switches routers firewall කියන දේ අනිවාර්යයෙන්ම handle කරන්න පුළුවන් තත්ත්වයක ඔයා ඉන්නවා නම් ඔයා මේ minimum 4 years experience කියන කතාව ලොකුවට අවශ්‍ය නැහැ. හරිද? right. එතකොට right. ඊට පස්සේ මෙතන මෙයාලා රික්වෙස්ට් කරලා තියෙනවා බලන්න Linux අනිවාර්යෙන් ඕන, Windows server එක අනිවාර්යෙන් ඕන, network monitoring tools, ඒ කියන්නේ SNMP, syslogger වගේ දේවල්. ඊට පස්සේ TCP/IP VLAN කඩන්නේ කොහොමද? Sonet කියලා කියන තවත් concept එකක්. Cisco නෙමෙයි ඒක වෙන concept එකක්. ඒතොර ඒව පාවිච්චි කරනවා. ඊට පස්සේ BGP කියන protocol එක අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන. OSPF එක already ඔයාලා දන්නවා CCNA level එකේ 802.1q කියන්නේ මොකක්ද? DNS කොහොමද configure කරන්නේ? ඒ වගේ දේවල් DNS server සරම කොහොමද configure කරන්නේ? ඒ වගේ දේවල් ඔයාලා දැනගෙන ඉන්න ඕන. ක්ලියර්ද ඔයාලට? මම එක ජොබ් එකක් එහෙම කරේ. හැම ජොබ් එකේම මේ විදිහට රික්වෙස්ට්ස් තියෙනවා. එතකොට මේ හැම ජොබ් එකේම mainly තියෙන concept එක මොකද්ද? මම මෙතන උඩින් තව ජොබ් එකක් ඔයාලට පෙන්නන්න January 27 IT support කෙනෙක් විදිහට ආපු ජොබ් එකක්. ඔයාලට 9000 SAR
පේ කරනවා කියලා කියනවා. මේන් කන්සෙප්ට් එක මොකද්ද? DNS දැනගෙන ඉන්න ඕන. Windows servers අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන. ඒ servers වල ගත්තොත් DHCP, DHCP, FTP servers අන්න ඒ වගේ. Cable crimping, infrastructure, right? එතකොට PBR කියන්නේ මේක ලොකු සිස්ටම් එකක් නෙමෙයි. මේකට අග්ගල වලට ඉගෙන ගන්න ෆෝන් අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන. voice කොහොමද මේව කරන්න කියන එක. right. ඊට පස්සේ අර හැම එකේම main request එකක් විදිහට යාලා දාලා තියෙන 24 කියන එක, right? ඊට පස්සේ ඔයා abroad යනවා නම් පොඩ්ඩක් Arabic පොඩ්ඩක් කතා කරන්න, Middle East target කරන් ඉන්නවා නම්, Europe වලට target කරනවා නම් අනිවාර්යෙන් English කියන දේ අනිවාර්යෙන් තියෙන්න ඕන. එතකොට bachelor degrees අරව මේවා වලට ලොකුවට අවශ්‍ය නැහැ. මේ ඉන්දියාවල බලන්නේ at least 3 years experience හරි ඔයාට තියෙන්න ඕන network වල කියන එක. හරි. ඊට පස්සේ MPLS. හරි. ඊට පස්සේ මේ series තියෙන ඒවා Windows Cloud Services ඒ වගේ දේවල් තමයි ඔයාලා බලන්න කියන්නේ. එතකොට Cisco Sonic Wall Firewalls, Cisco Firewall, Sonic Firewall අනේ වගේ firewalls ගැන ඔයාලා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන. So normally basic මොනවාද? Basic එක Cisco දැනගෙන ඉන්න ඕන. Firewalls ගැන දැනගෙන ඉන්න ඕන. Monitoring analyze ගැන දැනගෙන ඉන්න ඕන. Voice concept එක පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕන. හරි. එතකොට ඔයාලා ජොබ් කරන්න යන කට්ටිය ඒක පොඩ්ඩක් කන්සිඩර් කරන්න. right? ක්ලියර්ද හැමෝටම? කට්ටියට ක්ලියර්ද? right. එතකොට මම අද පොඩ්ඩක් පළවෙනි ක්ලාස් එකේ ඉඳන් ඔයාලට පොඩ්ඩක් ඩීප් එක්ස්ප්ලනේෂන් එකක් මම දෙන්න හැදුවේ ලෙසන් එක පටන් ගන්න කලින්. ලෙසන් එක කරන එක නෙමෙයි අපේ මේන් ටාගට් එක. අපි ගොඩාක් දුරට ජොබ් එකක් හොඳ ජොබ් එකකට ගිහිල්ලා ලොකු amount එකක් හොයන එක. එහෙම නැත්නම් රිමෝට් ජොබ් එකක් කරලා හරි අපි හොයන්න කියන එක තමයි උතනදී මේන් ටාගට් එක. right. දැන් සමහර විට ඔයාලට කියන්න පුළුවන් ජොබ් එකක් හම්බ වෙන්න කලින් මම රිමෝට් ජොබ් එකක් මම කරන්න ඕන. හරි. එතකොට ඔයාලට ගොඩාක් ජොබ් ඔපචුනිටිස් තියෙනවා. හැබැයි එයාලා රික්වෙස්ට් එක බලන්න. එයාලා මොනවද රික්වෙස්ට් කරන්න කියන එක. හරි. right. රිමෝට් ජොබ් කියන්නේ ගෙදර ඉඳලා වැඩ කරන කෙනෙක්. ඔයාලට ෆ්ලෙක්සිබල් ටයිම් එකක් අනුව ගෙදර ඉඳලා ඔයාලට වැඩ කරන්න පුළුවන්. හරි. right. මේ හැම එකක්ම මෙතන තියෙන්නේ රිමෝට් ජොබ්ස් තමයි. දවස් 3කට කලින් තමයි මේ ජොබ් එක පෝස්ට් කරලා තියෙන්නේ. එතකොට මෙයාලා හැම එකේම සිස්ටම් ඇඩ්මින් කියන කන්සෙප්ට් එක පාවිච්චි කරන TCP network security. right. ඔයාලා මෙතන බැලුවොත් සාමාන්‍යයෙන් ටෙක් සපෝට් දීලා තියෙන අවුරුදු 7ක කියන කන්සෙප්ට් එක තියෙනවා. Microsoft server එක අනිවාර්යයෙන්ම හැම එකේම තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ඔයාලා Microsoft server කියන එක අනිවාර්යෙන් ඉගෙනගෙන තියෙන්න ඕන. so remote job එක කරනවා වුණත් ඒ වගේ පොඩි qualifications තියෙනවා. එහෙම නැත්නම් පොඩි contract jobs අරව මේවා ඔයාලා හොයන්න. right. ඊට පස්සේ දැන් මෙතන තව කන්සෙප්ට් එකක් තියෙනවා. right. හරි. දැන් අපි money කියන concept එක ගත්තොත් හරි. මට කියන්න සල්ලි හොයන්න අපිට ක්‍රම කිහිපයක් තියෙනවා. මොකද්ද? පළවෙනි ක්‍රම. හැමෝම දන්න ක්‍රම. කියන්න. කටි ඉන්නවද? මොනවද සර් අපි පොඩි දෙයක් තියෙනවා අහන්න. කියන්න. මේ අර ඉස්සෙල්ලා සර් කිව්ව අර කරන්න ඕන කියලා කිව්වේ දැනගෙන හිටියම ඇති කියලා. ඒ වල සර් මේ සර්ටිෆිකේට් තියෙන්න ඕනද නැත්නම් දැනගෙන හිටියම ඇති? නෑ දැනගෙන ඉන්න ඕන. සර්ටිෆිකේට් අවශ්‍ය නෑ.
රයිට් මට කියන්න සල්ලි හොයන්න පුළුවන් ක්‍රම මොනවද තියෙන්නේ සාමාන්‍යයෙන් අපි දන්න දේ ජොබ් එකක් කරලා අනිවාර්යෙන් ජොබ් එකක් කරලා හරි මතක තියාගන්න ඔයාගේ ලයිෆ් එකේ මේ සබ්ජෙක්ට් එක වටිනවා මං එක්ස්පීරියන්ස් වෙලා තියෙනවා ඊට පස්සේ අනිත් එක මෙන්න මේ දේ ඔයාලා කරොත් ඔයාලා ලොකු ගාණක් ඔයාලට ඇත්තටම හොයන්න පුළුවන් හරි පළවෙනියෙන් ජොබ් එකක් කරන්න ඕන කියන එක ඊට පස්සේ තව මොනවද මොනවද ඕන් බිස්නස් එකක් කරන එක හරි තව මොනවද ඉන්වෙස් කරලා ඔව් ඉන්වෙස්ට් කරන්නත් පුළුවන් තව ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන් ඒජන්ට් කියන්නේ වෙන කෙනෙක්ගේ අයිටම් එකක් අරගෙන ඔයා විකුණනවා අන්න ඒකට තමයි අපි කියන්නේ ඉන්වෙස්ට්මන්ට් මේ මොකද්ද ඒජන්ට් කෙනෙක් විදිහට ඔයාලා වැඩ කරන්න පුළුවන් හරි තව ඉන්වෙස්ට් කරන්න පුළුවන් හරි තව මොනවද තියෙන්නේ අල අයිඩියාස් මොනවද තියෙන්නේ තව අල තව මොනවද තියෙන අයිඩියාස් ඔය ටික තමයි තියෙන්නේ සාමාන්‍යයෙන් alright mainly මේ ටික තමයි තියෙන්නේ right එතකොට ජොබ් එකක් කියලා කියන්නේ අපි හැම වෙලාවම වැඩ කරන්න අපි වැඩ කරොත් තමයි අපිට සල්ලි නේද ඔව් right on business එකේ අපි ඉන්න ඕනද අනිවාර්යෙන් එතන ඉන්න ඕනද නෑ එහෙම ඕනේ right ඒකට අපි කියන්නේ passive income කියලා ඒජන්ට් කෙනෙක් විදිහට අපි වැඩ කරොත් ඉන්න ඕනේ මොකද්ද ඒජන්ට් කෙනෙක් විදිහට කරොත් ඉන්න ඕනේ ඒජන්ට් කෙනෙක් විදිහට කරත් ඉන්න ඕන අරග ඉන්වෙස්ට් කරොත් passive income passive income හරි right අපි කියමු ඔයා ජොබ් එකක් කරනවා කියලා මේක ඇත්තටම කෝස් එකට වඩා ඔයාලගේ ලයිෆ් එකේ වටින දෙයක් හරි මම රියලි මම මේ දේ කරනවා හරි right මොකද්ද ඔයා ජොබ් එකක් කරනවා හරි මතක තියාගන්න ඕනම මුලින් ඔයා පටන් ගන්න ජොබ් කියන කැටගරි එකකින් හේතුව ඔයාලා හැමෝටම සල්ලි ඕනනේ සල්ලි අම්මා තාත්තගෙන් අරගෙන ඔයාට ඉන්වෙස්ට් කරන්න බෑ ඔයා හම්බ කරලා තමයි ඔයා ඕන් බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් ඔයා ඕනම තැනක අනිවාර්යෙන් ජොබ් එකක් කරන්න ඕන හරි එතකොට ඔයාලා පළවෙනි චූස් කරගන්න මේ ඇක්ටිව් ඉන්කම් එක හැබැයි මෙතනම ඔයා ස්ටේ කරන් ඉන්න එපා ස්ටේ කරන් ඉන්න එපා කියලා අවුරුදු 20ක් 30ක් විතර එක කම්පැනි එකේම ඔයා වැඩ කරගෙන ඔයා එයාලට හම්බ කරලා දෙන්න එපා තේරෙනවද රයිට් ඔයාලා මොනවද කරන්නේ ඔයාලා අපි උදාහරණයක් කියමු ඔයා 50000ක් විතර ඔයා මාසෙකට හොයනවා කියන්නකෝ හරි රයිට් ඔයා මේ ජොබ් එක කරන වෙලාවේ ඔයා මොනවද කරන්න ඕනේ මෙන්න මේ දේවල් ඔයා එකතු කරගන්න ඕන මොනවද experience මොන experience එකක්ද job experience job experience ඒ කියන්නේ ඒ job එකේ ඉඳලා තව job එකකට යන්න experience එකක්ද ඔව් එහෙමද ඔව් නෑ මම experience කියලා කතා කරේ වෙන දෙයක් දෙයක් පටන් ගන්න ඔව් experience කියලා කියන්නේ ඔයා already වැඩ කරන company එක එයාලා කොහොමද එයාලා මෙච්චර දුරට grow කරගෙන ඔයාට 50000ක් වෙනකන් සල්ලි දෙන්න පුළුවන් තරමට එයාලගේ කම්පැනි එක කොහොමද ඩෙවලොප් වුනේ
ඩයලොග් එකේ වැඩ කරොත් ඩයලොග් මොනවද කරන්නේ? එයාලා කොහොමද ටෙලිෆෝන් සිස්ටම් එක හදාගෙන ගිහිල්ලා තියෙන්නේ? තේරෙනවද? එතකොට ඔයාලා මෙතනදී බලා ගන්න පුළුවන් අනිවාර්යෙන් බලා ගන්න ඕන දේවල් මොනවද? මෙයාලා කොහොමද කම්පැනි එක මැනේජ් කරන්නේ? මෙයාලට කස්ටමර් කෙනෙක් හම්බුනොත් කස්ටමර්ට ඔයා හැන්ඩල් කරන්නේ කොහොමද? කස්ටමර් කෙනෙක් රිෆන්ඩ් එකක් ඇහුවොත් එයාව කොහොමද ඩීල් කරන්නේ? එතකොට එයාව කොහොමද කන්වින්ස් කරගන්නේ? තේරෙනවද? ඒක විතරක්ම නෙමෙයි. හරි ඕනම කම්පැනි එකක ග්‍රෝ එකක් ඇවිල්ලා තියෙන්නේ මොකෙන්ද? ඔය නෙට්වර්ක් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න පුළුවන්. හරි හැබැයි ඕනම කම්පැනි එකක ග්‍රෝ එකක් ඇවිල්ලා තියෙන්නේ රියල් ෆැක්ට් එක සේල්ස්. නේද අබ්දුල්ලා ස්කෝලයක් රන් කරනවා. අබ්දුල්ලා අනිවාර්යෙන් දන්නවා ඉස්කෝලේට ඉන්කම් එකක් එන්නේ ස්ටුඩන්ට්ස්ලා. එතකොට ස්ටුඩන්ට්ස්ලා ගෙවුවොත් විතරයි ටීචර්ස්ලාට ගෙවන්න පුළුවන් නේද? අබ්දුල්ලා එහෙනවද? ඉන්නවා සර්. ඔව් මං කියපු කතාව හරිද? ඔව් සර්. රයිට්. එතකොට ඔයා ස්ටුඩන්ට්ස්ලා වැඩි කරගන්න ඔයාගේ ස්කෝලේ ඉන්කම් එක වැඩි වෙනවා නේද? ඔව් සර්. ස්කෝලට අලුත් සබ්ජෙක්ස් දාන්න IT සෙක්ෂන් එක තව ලෙසන්ස් දාන්න. එතකොට යාලා වැඩිපුර වාට චාර්ජ් කරන්න පුළුවන් ක්ලාසස් අර වගේ දේවල්. එතකොට තමයි මේ කම්පැනි එකේ තියෙන ග්‍රෝ එක වැඩි වෙන්නේ. හරි? මතක තියාගන්න. එතන වැඩ කරන කට්ටිය මේ ග්‍රෝ එකේ ඉඳලා එයාලට යන්න පුළුවන් RS ලක්ෂයක් වෙනකම්. හරි? මතක තියාගන්න. මෙතනදී මම ඔයාලට කියන්න යන්නේ ඔයාලා ජොබ් එකක් කරන්න එපා නෙමෙයි මම කියන්නේ. කරන්න එක්ස්පීරියන්ස් ගන්න තව කම්පැනි එකකට පැන ගන්න නෙමෙයි. හරි? ඔයාලා තව කම්පැනි එකක් පටන් ගන්න ඔයාලට අවශ්‍ය කරන දේවල් මොනවාද? ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න ඕනද? එහෙම නැත්නම් කස්ටමර් කෙනෙක් හැන්ඩල් කරන්නේ කොහොමද මෙයාලා? ටෙලිෆෝන් සිස්ටම් එක හදලා තියෙන්නේ කොහොමද? එන්වයරන්මන්ට් එක හදලා තියෙන්නේ කොහොමද? CCTV එකක් හදලා තියෙන්නේ කොහොමද? හේතුව මෙන්න මේ ජොබ් කියන කැටගරියකින් කවදා හරි මේ ට්‍රැක් එකේ කැඩෙන්න පුළුවන්. මේක ඩිපෙන්ඩ් වෙලා ඉන්නේ කම්පැනි මත. මතක තියාගන්න ඔයාගේ ලයිෆ් එක ඔයාගේ අතේද තියෙන්න ඕන නැත්නම් තව කෙනෙක්ගේ අතේද තියෙන්න ඕන. ඒක තීරණය කරන්න ඕනේ ඔයාලා. ඔයාලා ජොබ් එකක් කරනවා නම් අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු 20ක් හරි 30ක් හරි තිස්සේ අනිවාර්යයෙන්ම ඔයාගේ ලයිෆ් එක තියෙන්නේ කම්පැනි මත. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ කම්පැනි එක මත. කම්පැනි ග්‍රෝ වුණොත් ඔයා ඉම්ප්‍රූව් වෙනවා. කම්පැනි ලොස්ට් වුණොත් ඔයාත් ලොස්ට් වෙනවා. තේරෙනවද? රයිට්. එතකොට ඒක විතරක්ම නෙමෙයි මම කියන්නේ. එතකොට කම්පැනි කවදා හරි දවසක ඔයාව මෙතනින් එළියට දැම්මත් ඔයාට දන්නේ මෙන්න මේ ටික විතරයි. ජොබ්. එතකොට ඔයා අවුරුදු 50ක් වෙලා ඔයා වයස අවුරුදු 50යි. හරිද? එහෙම නැත්නම් ඔයා වයස අවුරුදු 40යි. එහෙම නැත්නම් වයස අවුරුදු 30යි. ඔයා අවුරුදු 20ක් විතර මේ කම්පැනියට හොඳට හම්බ කරලා දීලා මෙතනින් එහාට ඔයාගේ කම්පැනි එකකින් මොනවද කරන්නේ? කික් ඔෆ් කරා. නැත්නම් කික් අවුට් කරා. එතනින් එහාට ඔයා දන්නේ මෙන්න මේ ටික විතරයි. ඔයා තව ජොබ් එකක් හොයනවද? එහෙම නැත්නම් තව එකක් ඔයාම කියලා පටන් ගන්නවද? ගොඩක් කට්ටිය කරන්නේ මොනවද? ගොඩක් කට්ටිය කරන්නේ ජොබ්. අඩු සැලරියට හරි කමන්නේ මම ජොබ් එකක් කරනවා. තේරෙනවද? මෙන්න මේක ෆේලියර්ස් ලගේ ඇටිටියුඩ් එක. හරි? එතකොට ඔයාලා ගොඩක් ඉන්කම් එකක් හොයන ලක්ෂ 2ක් 3ක් ලංකාවේ හොයන්න පුළුවන් බැරි කමන්නේ. මම හොයනවා. මම පර්සනලි මම හොයනවා. හරි? මම ඇත්තටම මම හොයනවා. මම එක එක දේවල් මම ඉන්වෙස්ට්මන්ට් වලට මම සාමාන්‍යයෙන් ඩොලර්ස් 1000ක් විතර මම ඒකට හොයනවා. වෙනම මම දැන් මම ටර්න් කී එකේ දැන් ක්ලාසස් ටිකක් කරනවා. මට ඒකිනුත් ලොකු ගාණක් දෙනවා. හරි ඊට පස්සේ ප්‍රයිවට් ක්ලාසස් මම වෙනම කරනවා. මට හොඳටම ටයිම් තියෙනවා. මම ෆ්‍රී ටයිම් මට ගොඩක් තියෙනවා. හැබැයි මගේ account එකකට මිනිමම් මේ amount එකක්වත් එනවා. මිනිමම් මම කියන්නේ. හරි මීට වඩා මගේ amount වැඩි වෙනවා. මම එක පාත් එකක් මම කිව්වා. හරි මම ගොඩාක් දේවල් කරනවා. හැබැයි මම ඉන්වෝල්ව් වෙලා නැහැ. ඇත්තටම මම ඉන්වෝල්ව් වෙලා නැහැ. මං වෙනුවෙන් වැඩ කරනවා කිහිප දෙනෙක්. එයාලට පොඩි ගාණක් මම දෙනවා. හැබැයි මට මේ ගාණට වඩා මම හොයනවා. තේරෙනවද? අන්න ඒ වගේ ඔයාලා බලන්න ඔයාලා හම්බ කරන සල්ලි වලින් මතක තියාගන්න 15ක් විතර ඔයාලා ඉන්වෙස්ට් කරන්න. මොනවා හරි දෙයක්. එතකොට ඔයාලා මේ 15 පස්සේ කාලයකට යනකොට ඔයාලට මාසෙකට ලක්ෂ 5කට වඩා හොයන්න පුළුවන් වෙනවා. කාලයක් යනකොට. හරි එකපාර නෙමෙයි හැමදේටම කාලයක් යනවා. ඒක ලක්ෂ 5ක් ලංකාවේ හොයන්න පුළුවන්. බැරි කමන්නේ. තේරෙනවද? හැබැයි ඔයා ඩිපෙන්ඩ් වුණොත්
මෙන්න මේ 50000 විතරයි කියන එක මත ඔයා ඩිපෙන්ඩ් වුණොත් එහෙම නැත්නම් ඇක්ටිව් ඉන්කම් එකකට විතරක් ඔයා ඩිපෙන්ඩ් වුණොත් ඔයා එච්චරයි ඔයා හම්බ වෙන්නේ. එතනින් එහාට ඔයාට ග්‍රෝ නෑ. සැලරි වැඩි වුණොත් කම්පැනි එක වැඩි කරලා දුන්නොත් වැඩි වෙයි. හැබැයි ඔයා හැම වෙලාවෙම වැඩ කරන්න ඕන. වයස 30 40 50 50 60 වෙනකම් ඔයා වැඩ කරන්න ඕන. තේරෙනවද? එහෙම නෙමෙයි. මෙන්න මේ ග්‍රෝ එක මම කියන්නේ ඔයාට වයස 30 වෙනකොට ඔයාට කිසිම වැඩක් කරන්න අවශ්‍ය නැහැ. ෆැමිලි එකේ ෆුල් ෆන් එකේ ඉන්නවා. ඇයි අපි ඇත්තටම සල්ලි හම්බ කරන්න ඕන, ගොඩාක් සල්ලි හම්බ කරන්න ඕන කියලා ඇයි අපි හිතන්නේ? ඇයි රීසන් එක? ඇයි අපිට ගොඩාක් සල්ලි ඕන කියලා අපිට හිතන්නේ? හේතුව මොකද්ද? කටේ කතා කරන්න කසුන්. අපි හිතනවා වැඩියෙන් හම්බ කරොත් තමයි සතුටින් ඉන්න පුළුවන් කියලා. alright. ඒක හොඳයි. අපි උදාහරණයක් කියමු අපි මිඩල් ඊස්ට් ගියා. එහෙම නැත්නම් ලංකාවේ කම්පැනි එකක වැඩ කරනවා. ඔයාට මාසයකට ලක්ෂ 1.5ක් දෙනවා. හරි? 1.5ක් විතර දෙනවා. ලක්ෂ 1.5ක් විතර. හරි. හොඳ ගාණක්. හැබැයි ඔයා දවස් 7ම වැඩ කරන්න ඕන. එහෙම නැත්නම් ඔයා වැඩ කරනවා දවස් 5යි 8 ඉඳලා රෑ 8 වෙනකම්. දවස් 2යි නිවාඩු තියෙන්නේ. අන්න ඒ දවස් දෙකෙත් නිදා ගන්නයි හිත. ලයිෆ් එක සක්සස්ද? නෑ. මතක තියාගන්න ඕනම වැඩ කරන තැනක මෙහෙමයි. ඔයාගේ සැලරි එක වැඩි වෙන්න ඔයාගේ ලීව් ටයිම් එක නෑ. ඔයාට ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ටෙන්ෂන්. තේරෙනවද? අන්න ඒ විදිහට ඔයා තව කෙනෙක් මත ඩිපෙන්ඩ්. ඔයාට එකපාර ජොබ් එක අයින් කරලා යන්නත් නෑ. ඇයි මැරි කරලා ඉවරයි ළමයි ඉන්නවා. එයාලා ඉගෙන ගන්න ඕන. එහෙම හිතනවා පස්සේ කාලෙක. රයිට්? අන්න ඒ හින්දා දැම්ම ප්ලෑන් කරගන්න මම කියපු මේ පැසිව් ඉන්කම් කියන සිස්ටම් එකකට පොඩ්ඩ ඔයාලා හිතන්න මොකද්ද ඔයාලා ඉන්වෝල්ව් නැතුව ඔයාලට සල්ලි හම්බ කරන්න පුළුවන් ක්‍රම මොකද්ද? අන්න ඒ වලට ඔයා 15% ඔයාගේ සැලරි එකකින් 15% ඉන්වෙස්ට් කරන්න. කාලයක් යනකොට ඔයාලට හොඳ ගාණක් හොයන්නත් පුළුවන්. හරිද? ඊට අමතරව ඔයාට ගොඩක් රෙස්ට් ටයිම් තියෙනවා. ඔයා ඉන්වෝල්ව් වෙන්න අවශ්‍ය නැහැ. මේ ජොබ් කියන කැටගරි එක පස්සේ කාලෙක නැවතිනවා. මගේ ටාගට් එකත් එහෙමයි. මම මැක්සිමම් මම හිතන් ඉන්නේ මම අවුරුදු 5ක් හෝ 6ක් මම ජොබ් එකක් කරනවා. එතනින් එහාට මම නවතිනවා කියන එක. හරි? එතකොට මම නවතිනවා කියලා කියන්නේ මම වැඩ කරන්නේ නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. හරි? මම කියන්නේ මේ ජොබ් එක හැම වෙලාවෙම කරනව නෙමෙයි. එතකොට මම යන ඉන්ස්ටිටියුට් එකේ වුණත් මම යාලට කතා කරලා තියෙන්නේ ක්ලාස් තියෙන දවස්වල විතරයි මම එන්නේ. අනිත් දවස්වල මම නිවාඩු. සතියට දවස් 3ක් ක්ලාස් නම් සතියට දවස් 3යි මම යන්නේ. හැබැයි මම ග්‍රේට් ලේක් එකේ හම්බ කරපු ගානට වඩා මට මෙහි ලොකු සැලරි එකක් මට දෙනවා. තේරෙනවද? අන්න ඒකයි ග්‍රෝ එකක් කියලා කියන්නේ. ඒ වගේ ඔයාලා ප්ලෑන් කරගන්න. ඔයාලගේ ලයිෆ් එක ප්ලෑන් කරගන්න. මම හිතනවා මේක හොඳ ගයිඩ් එකක්. ඔයාලා ඒව ෆලෝ කරන්න. රයිට්? හරි. දැන් අපි යමු ලෙසන් එකට. මම පොඩ්ඩක් කතා කරා හේතුව ඔයාලා right. පොඩ්ඩක් එන්න. අද පළවෙනි දවසේ ඉඳන් මම පොඩ්ඩක් ඔයාලට මේ වගේ දේවල් මම කියලා දුන්නා. right. මට මිනිත්තුවක් දෙන්න මම මේක ෂෙයා කරන්න. right මගේ ස්ක්‍රීන් එක පේනවද තාම? දැන් පේනවද? right දැන් මෙන්න මේව තමයි සර්ටිෆිකේට් අපි CCNP ගන්න ඕන සර්ටිෆිකේට් එක. මම තියාගන්න CCNA සර්ටිෆිකේට් එක තියෙනවා. ඔයාලා දන්නවා already CCNA enterprise network කියන එක තමයි ඔයාට ඒක කරන්න තියෙන්නේ. එක්සෑම් එක කරලා ඉවර වෙලා ඒක ඔයාට කරනවා නම් කරන්න පුළුවන්. ඒක සිංගල් එක්සෑම් එකක්. දැන් තියෙන එක්සෑම් එක CCNA ඔයාට ස්කිප් කරන්න පුළුවන්. මතක තියාගන්න CCNA නැතුව ඔයාට CCNP එන්කෝ එක කරන්න පුළුවන් ඩිරෙක්ට් එක්සෑම් එකක් විදිහට. හරි?
එතකොට ඒ එක්සෑම් එක කරලා ඉවර වෙලා අනිවාර්යෙන්ම මේ කන්සන්ට්‍රේෂන් එක්සෑම් කියන එකකින් මොකක් හරි එකක් ඔයාට කරන්න පුළුවන්. එතකොට බොහෝ දුරට ලේසිම පාත් එකක් ඉදිරියට අපි ගත්තොත් advanced routing and services කියන පාත් එක තමයි අතරම ලේසිම පාත් එක. එතකොට ඔයාලා මෙන්න මේ 350401 කියන එක්සෑම් එකයි 300 410 NRC කියන එක්සෑම් එක ඒ දෙක එක්සෑම් එක කරොත් ඔයාට හොඳටම ඇති. right ඊට පස්සේ අපි ගත්තොත් sorry 350 right අපි මෙතනින් තමයි අපි පටන් ගන්න යන්නේ CCNA වල කට්ටියට ප්‍රශ්න නැහැ නේද හැමෝටම මම හිතනවා හැමෝටම ඕකේ කියලා අවුලක් නෑනේ අනිතයට කොහොමද දන්නේ මට අවුලක් නෑ සර් ඔව් දැන් CCNA කර ගොඩක් කල් සමහර ඒවා මතක නැහැ. හරි. මොනවද කරන්නේ? මෙහෙම කරමු අපි ඒක ආයේ CCNA මුල ඉඳලා කරන්න ගියොත් අපිට වෙලා යනවා. අපි මෙහෙම කරමු. අපි CCNP එක ඉගෙන ගමු. මම වීක්ලි ඔයාලට CCNA labs ටිකක් මම ටාගට් එකක් විදිහට මම ඔයාලට දෙන්නම්. එහෙම තෝද right. මොකද ඒක හොඳයි. ඒකේ ගොඩක් නැහැ සර්. අන්තිමට කරපු ටික තමයි තියන්නේ. ACL අරම ටිකක් බලාගත්තා නම් හරි. හරි හරි. ඒක ප්‍රශ්නයක් නෑ මම මුලින් ඉඳලා වුණත් ඔයාලට දෙන්නම් ඒක ලොකු ඉෂුව එකක් නෑ මොකද දන්නවද අපි CCNA එක ආයේ රිෆර් කරන්න ගියොත් ඔයාලට ඇත්තටම කාලය යනවා ඊට වඩා අපි CCNP එක අපි කන්ටිනියු කරගෙන යමු CCNP එක කරන ගමන් අපි CCNA එකේ පොඩි පොඩි ලැබ්ස් ටිකක් මම දෙන්නම් ඔයාලා නිකන් අර ඕනවට එපාවට වගේ කරන්න යන්න එපා මේ කෝස් එක හේතුව මම මේකෙදි ඔයාලගේ ලයිෆ් ප්ලෑනින් එකට තමයි මම මේක යන්නේ සිලබස් එකට වඩා රියල් එන්වයරන්මන්ට් එක ඔයාලට වැඩ කරන්න පුළුවන් විදිහට තමයි මම ඔයාලට ඇත්තටම යන්නේ මට රියල් ලැබ් එකක් මෙතනදී ප්‍රොවයිඩ් කරන්න බෑ ඒ හින්දා ඔයාලා GNS3 මේ softwares දෙක අනිවාර්යයෙන්ම දාලා තියාගන්න GNS3 එහෙම නැත්නම් packet tracer මේ දෙකම දාලා තියාගන්න මේ දෙකම අනිවාර්යෙන් ඕන. හරි. මේ දෙකෙන් තමයි මම බොහෝ දුරට ඔයාලට labs දෙන්නේ. ඔයාලා කලින් packet tracer වල කරලා ඇති, GNS3 කරලා නැතුව ඇති. GNS3 install කරගෙන පොඩ්ඩක් YouTube video එකක් බලන්න GNS3 එක කොහොමද අපි operate කරගන්නේ කියලා. ඒ GNS3 එකේදී route එකක් තියෙනවා 7200 කියලා. අනේ route එක තමයි mainly මට ඕන වෙන්නේ. ඒ route එක ඒක install කරලා තියාගන්න. හරි. right එතකොට data center කියන්නේ එක අලුත් එකක් CCT කියන්නේ basic level එක අයගෙනස ඩේට සෙන්ට ඒ පැත්ති යනට ඉඳ පට ෆන්ඩමෙන්ටල් එක හරි එතකොට මෙතන බලන්න explain the different design principles used in an enterprise network කියලා කියනවා හරි එතකොට enterprise network එක ගත්තොත් හරිද enterprise network කියන්නේ මොකද්ද enterprise network කියන්නේ මොකද්ද enterprise network කියන්නේ මොකද්ද කට්ටිය කියන්නේ layer 3 network layer 3 network එකක් නෑ වෙන කවුද ideas ඉන්නේ
අබ්දුල්ලා උස්මාන් ආජ් නෙට්වර්ක් එකක් සර් මොකද්ද මේ ඩයලොග් මොබිටෙල් එක ලාර්ජ් නෙට්වර්ක් කියලා රයිට් ඒක හරි රයිට් ලාර්ජ් නෙට්වර්ක් එකක් කියන එක අපිට ගන්න පුළුවන් ලාර්ජ් නෙට්වර්ක් එකක් කියලා කියන්නේ මතක තියාගන්න එන්ටර්ප්‍රයිස් කියන්නේ මොකද්ද එන්ටර්ප්‍රයිස් කියන්නේ කම්පැනි එකක් කියන්නේ හරි එහෙම නැත්නම් කම්පැනි ඇතුළත ඩිසයින් එකක් කරලා තියෙන නෙට්වර්ක් වලට තමයි අපි කියන්නේ එන්ටර්ප්‍රයිස් නෙට්වර්ක් කියලා ක්ලියර්ද right එතකොට අපි ගෙදරට දාන වගේ 4G router එකක් ගත්තා ඒක laptop එකට plug කරගත්තා ඒකත් network තමයි ඇයි ඒ network කියන්නේ මොකද්ද main meaning එක devices දෙකක් හෝ ඊට වඩා devices interconnect වෙලා data share කරගන්න පුළුවන් නම් අන්න ඒකට අපි කියන්නේ network කියලා එතකොට අපි ගෙදර home network එහෙම නැත්නම් ගෙදර අපි wifi එකක් පාවිච්චි කරලා ඒක use කරනවා නම් ඒ 4G router එක use කරනවා නම් ඒකට අපි network කියලා කියන්න පුළුවන් හැබැයි ඒක එන්ටර්ප්‍රයිස් නෙට්වර්ක් නෙමෙයි. ඇයි ගෙදර පාවිච්චි කරන ඩිවයිස් එකකට ලොකු පර්මිෂන් එකක් අපි දෙන්නේ නැහැ. අපි ඒක සිකියුර් කරන්නේ නැහැ. ඒවා අපි ලිමිට් කරන්නේ නැහැ. තේරෙනවද? එතකොට එන්ටර්ප්‍රයිස් නෙට්වර්ක් එකේ පාවිච්චි කරන දේවල් අනිවාර්යෙන් අපි සිකියුර් කරනවා. ඒකේ තියෙන කන්ෆිගරේෂන් බෑකප් කරනවා. right? ඊට පස්සේ යූසර් කෙනෙක්ට ලිමිට් එකක් හදනවා YouTube යන්න බෑ Facebook යන්න බෑ අනේ වගේ permissions හදනවා නම් ඒකට අපි කියන්නේ enterprise network කියලා clearද එතකොට මෙතන තියෙනවා tier 2 tier 3 fabric capacity planning කියලා එතකොට network වර්ග තුනක් තියෙනවා එහෙම නැත්නම් designs වර්ග තුනක් තියෙනවා මොකද්ද මේ 2 tier එහෙම නැත්නම් 3 tier fabric capacity planning කියලා කියන්නේ idea එකක් තියෙනවද? තියෙනවා නම් තියෙනවා නැත්තම් නෑ. කට්ටිය කියන්නේ sorry. idea එකක් තියෙනවද? ලොකුට මොනවාද ඒක පොඩ්ඩක් කියන්න. ලොකුට idea එකක් නෑ. right. අනිත් කට්ටියට නෑ සර් නෑ නේද right. මට කසුනුයි කවුද අබ්දුල්ලායි විතරයි උත්තර දෙන්නේ අනිත් කට්ටිය මොකද්ද කතා කරන්න ඔයාලා කතා කරන්න පුරුදු වුණොත් තමයි හොඳ ලීඩර් කෙනෙක් වෙන්න පුළුවන් වෙන්නේ ලොකුවට සල්ලි හම්බ කරන්න ඕන කියලා හිතලා විතරක් මදි අපි කතා කරන්න පුරුදු වෙන්න ඕන. පොඩ්ඩක් ඉන්න. right හැමෝගාම CCNP පොත තියෙනව නේද? තියනද? මොනවාද සර් CCNP මේ සර්ටිෆිකේට් ගයිඩ් එක තියෙනවද? එහෙම නැත්නම් මේ පොත? තියෙනවා සර් last time අර PDF එක නේ සර් ඔව් මන් දුන්නේ. අනේක තියෙනවද? තියෙනවා සර් right. හරි. මම ඔයාලට මේකක් පෙන්නන්නම්. right මට පුළුවන් නම් මේකත් මම ඔයාලට ෂෙයා කරන්න මට වෙලාව තිබ්බොත් අද මෙන්න මේක තමයි පරණ පොත. මේක CCNP වල අර routing switching T-shoot කියලා තනි තනියෙන් ආවේ මතකයිද? කලින් සිලබස් එකේ. කලින් සිලබස් එක. හරි. දැන් සිලබස් එකට වඩා ඇත්තටම කලින් සිලබස් එක 100%ක් හොඳයි. හේතුව ඒක තමයි පොඩ්ඩක් අඩු කරලා මේ එක තුනම අඩු කරලා එන්ටර්ප්‍රයිස් එකක් විදිහට හදලා තියෙනවා. හරි. එතකොට මේක පොඩ්ඩක් බ්‍රීෆ්ලි ගොඩක් දේවල් කියනවා මෙතනදී මම පොත නිකන් ඔයාලට පෙන්නුවේ ඩයග්‍රෑම් එකක් ඔයාලට පෙන්වන්න. හරි. right ඔයාලට මේක පේනවද? right ඔයාලට ලියා ගන්න අවශ්‍ය නම් ලියා ගන්න මේක අනිවාර්යෙන් ඕන දෙයක්. එතකොට මෙන්න මේ concept එක ගත්තොත් පොඩ්ඩක්
හරි මෙයාව ගත්තොත් මෙතන ලේයර්ස් කීයක් තියෙනවද මම මාක් කරලා තියෙන තැන තුනයිනේ හරි එතකොට මේකට අපි කියන්නේ tier 3 කියලා එහෙම නැත්නම් 3 tier කියලා හරි මතක තියාගන්න ලේයර්ස් තුනක් තියෙනවා නම් ඒකට අපි කියන්නේ 3 tier කියලා ලේයර්ස් දෙකක් තියෙනවා නම් ඒකට අපි කියන්නේ 2 tiers කියලා clearද එතකොට නිල් පාට ලයින් එක 2 tier කලර් එක 1 tier නේ සර්. මොකද්ද නිල් පාට ලයින් එකේ 2 tier, රතු ඔව්. පාට එක 3, කළු පාට එක 1 tier. මෙන්න මේක විතරක්ද ඔව් සර්. ඔව් එහෙම එකක් තියෙනවා හැබැයි මේ 1 tier කියන network එක පාවිච්චි කරන්න බෑ හේතුව users ලා විතරයි ඉන්ටර්නෙට් නැතුව එහෙම බෑනේ ඔව්. හරි right එතකොට මෙන්න මේකේ main concept එක මේකයි මම ඔයාලට කියන්නම් දැන් හරි whiteboard එක හරි whiteboard එක පේනවද Okay. right හරි දැන් මේ ඩයග්‍රෑම් එක අපි බැලුවොත් මේ ඩයග්‍රෑම් එකේ users ලා ඉන්නේ කොතනද normal end users ලා ඉන්නේ මොන device එකකටද connect වෙලා ඉන්නේ Switch එක. ඔව් Switch එක. SW1 එකයි SW2 එකයි හරි එතකොට මෙන්න මේක මොකද්ද users ලා විතරක් කියනවා නම් අපි මොනවද කියන්නේ ඔකට access layer නෑ users ලා විතරක් end users ලා විතරක් ඉන්නවා නම් ඒකට අපි access layer නෙමෙයි කියන්නේ මේකට අපි කියන්නේ end users කියලා ඇයි end users කියන්නේ එයාලා තමයි අන්තිමටම පාවිච්චි කරන devices දැන් අන්තිමටම පාවිච්චි කරන end user devices මොනවාද තියෙන්නේ PC, laptop, ඔව් වෙන phone, mobile phone good වෙන printers good printers තව No, fax machine. fax machine තව මොනවද තියෙන්නේ scanner, scanners good තව server එකක් end user එකක්ද නැත්නම් ඒක net මොකද්ද මොකද්ද server එකක් data එක store කරන server එකක් ඒක end user device එකක්ද නැත්නම් නෑ end නේ. user නේ මම දැනගන්න data store කරන server එක වුණත් එයා end user device එකක් ඇයි මම end user device කියලා කියන්නේ හරි end user device එකේ concept එක මේකයි හරියට මතක තියාගන්න මේ concept එක අල්ලගත්තා නම් හරිය right මේක අපි කියමු switch එකක් කියලා හරි මේ switch එකේ ඉඳලා PC1 PC2
PC2 හරි මේක ස්විච් එකක් කියලා හිතා ගන්න මම ලිව්වේ නෑ හරි එතකොට PC1 එකේ ඉඳලා PC2 එකට IP address ඔක්කොම අපි හරියට දීලා තියෙනවා නම් data එක share කරන්න පුළුවන්ද පුළුවන්ද බැරිද පුළුවන් පුළුවන් good මම මොනවද කරන්නේ මේ ස්විච් එක රිප්ලේස් කරනවා මොකද්ද PC එකකට හරි මට කියන්න දැන් පුළුවන්ද බැරිද PC එකක් PC1 එකේ ඉඳලා PC2 එකට data එක share කරන්න forwarded device එකක් විදිහට වැඩ කරනවාද මත තියාගන්න switch එකක් forwarded device forwarded device කියන්නේ PC1 එකේ තියෙන data එකක් PC2 එකට switch එක හරහා අරන් යන්න දුන්නා PC1 එකේ තියෙන data එකක් PC2 එකට PC3 එක හරහා අරන් යන්න දෙනවද නෑ right හරි එතකොට PC එකක් කියන්නේ මොකක්ද end user machine end user device එකක් forward කරන්න දෙන්නේ නැත්නම් තව කෙනෙක්ට data එකක් forward කරන්න දෙන්නේ නැත්නම් අන්න ඒ හැම device එකක්ම අපි ඒකට කියන්නේ end user devices කියලා clearද right එතකොට server එක ගත්තොත් server එකක් මොකද්ද server එකෙන් forward කරන්න දෙනවද කියන්නේ server එකේ ඉඳලා එක server එකේ ඉඳලා අනිත් device එකකට යන්න දෙනවද ඔව් නෑනේ සර් නෑ මතක තියාගන්න කරන්න පුළුවන් නේ ෆන් එකේ තියෙන ඩේටාස් ටික සර්වර් එකේ බෑකප් කරන්න පුළුවන් PC2 එකේ තියෙන ඩේටාස් ටික බෑකප් කරන්න පුළුවන් හරි හැබැයි PC1 එකේ ඉඳලා PC2 එකට data forward කරන්න දෙන්නේ නැහැ මතක තියාගන්න clear concept එක මේ backup කරපු PC1 එකේ ඉඳලා backup කරපු data එක PC2 එකට access කරන්න පුළුවන් ඒක ඇත්ත හැබැයි PC1 එකේ ඉඳලා PC2 එකට server එක skip කරලා data share කරන්න දෙන්නේ නැහැ සර්වර් එකට ස්විච් එකක් කනෙක්ට් කරලා තිබ්බොත් පුළුවන් නේ server එකට switch එකක් connect වෙලා තිබ්බොත් පුළුවන් හැබැයි මැද connect වෙන්නේ කවුද දැන් switch එකක් මැද connect මැද device එකක් විදිහට වැඩ කරන්නේ කවුද ස්විච් එක switch එකක් හරි එතකොට මට කියන්න server එකක් end user device එකක්ද නැත්නම් mid device එකක් එහෙම නැත්නම් network device එකක්ද end user device එකක් ඒකයි servers කියලා කියන්නේ end user device එකක් එතකොට cloud server එකක් cloud එකක් තියෙනවනේ ඒකත් same නේ සර් same cloud කියන්නේ මොකද්ද cloud එකක් කියලා කියන වලාකුලෙන් server එකක් තියෙනවා කියන එක නෙවෙයි cloud කියලා කියන්නේ මෙන්න මේ server එක දැන් තියෙන්නේ local company ඇතුළත cloud server එක තියෙන්නේ වෙන company එකකින් public IP address එකෙන් access කරනවා නම් වෙන company එකක තියෙන්නේ public එකෙන් access කරනවා නම් හරි එතකොට ඒකට අපි කියන්නේ cloud කියලා එච්චරයි වෙනස same thing පැහැදිලිද එතකොට cloud server එකක් හරහා data එකක් share කරන්න දෙන්නේ නැහැ cloud server එකට backup කරලා තියන්න පුළුවන් ඒ backup කරපු ටික වෙන තැනකින් ඔයාලට ගන්න පුළුවන් cloud server එකට යන්න නැතුව data එක store වෙන්නේ නැතුව තව device එකකට data යවන්න බෑ
එතකොට VPN device එක මොකද්ද? මැද VPN තිබ්බොත් sorry ඒක මොකද්ද? end user device එකක්ද? VPN concentrator කියලා තියෙනවා. VPN devices මොනවාද? PC 1 එකේ ඉඳලා PC 2 එකට data එකක් යන්න දෙනවද VPN එක හරහා? VPN device ඒක backup කරන්න නැතුව යන්න දෙනවද? නෑ නෑ. නැද්ද? ඔව්ද? VPN එකෙන් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් නේ සර්. transfer කරන්න පුළුවන්. ඇයි බැරි? VPN එකකින් data එක transfer කරන්න පුළුවන්. VPN එකට data එක යන්නේ නැතුව transfer කරන්න පුළුවන්. ඒතකොට VPN devices එහෙම නැත්නම් VPN concentrator කියලා කියන්නේ network device එක. firewall එක. firewall එකට data එක store කරන්න අවශ්‍යද? ඕනේ නැහැනේ. firewall එකක් data එකක් store කරන්නේ නැතුව එයා data එක forward කරනවා. secure කරන එක ඇත්ත. හැබැයි data එක forwarding device එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒතර forwarding කරන්න පුළුවන් devices වලට අපි කියන්නේ network devices කියලා. forward කරන්න නැතුව එයාගෙන් විතරක් end වෙන device වලට අපි කියන්නේ end users කියලා. clearද? හරි. අන්න ඒකයි කතාව. ඒතකොට මෙන්න මේ category එක end user කියලා කියන්නේ. හරි. එතන මේක අපි ලොකුවට ගන්නෙ නැහැ මේක layer එකක් විදිහට අපි ගන්නෙ නැහැ. හරි enterprise network වල networking layer එකක් විදිහට අපි ගන්නෙ නැහැ. ඒක just end user devices විතරමයි. clearද? ඒකේ mobile phone server ඒ හැම එකක්ම end user වලට පාවිච්චි කරන්න පුළුවන් ඕනම device එකක්. printers scanners fingerprint machines ඒ හැම එකක්ම end user devices. right. එතකොට මෙන්න මේ layer එක මේකෙන් මොකද්ද කරන්නේ? මේ layer එකෙන් මොකද්ද කරන්නේ? data forwarding කරන්නේ. data forward කරනවා good. හරි. මොන වගේ data ද එයා forward කරන්නේ mainly? මේ line එක අයින් කරන්නකෝ. මේ router එකක් නැහැ. switch විතරයි තියෙන්නේ. හරි. එතකොට මෙයා මොන වගේ data එකක්ද එයා forward කරන්නේ? data packets නේ. මොකද? PC to PC data share. කියන්නේ end users ලා අතර තියෙන datas forward කරනවා නම් ඒකට අපි කියන්නේ මොන layer එකක්ද? access layer කියනවා. මතක තියාගන්න end users ලා අතර තියෙන datas share කරනවා නම් ඒකට අපි කියන්නේ access layer කියලා. හරි? ඊළඟ layer එක මෙන්න මේකට layers වර්ග දෙකක් add වෙනවා. මේක එහෙන්දයි 2 tiers කියලා කියන්නේ. එතකොට මේක තමයි පළවෙනි layer. end users කියන්නේ layer එකක් නෙමෙයි. right. එතකොට මේකෙදි main දේවල් කීපයක් කරනවා. පළවෙනි දේ තමයි මෙයාව ගන්න පුළුවන් එක network මෙයාව ගන්න පුළුවන් දෙවෙනි network කියලා. හරිද? පැහැදිලිද? අපි එහෙම නැත්තම් LAN 1 LAN 2 IP address වෙනස් නේ නැද්ද? මේ දෙකේ IP address වෙනස්ද නැත්නම් සමාන range එකේද වෙන්න ඕනේ? කියන්න බලමු. වෙනස් difference තියන්න ඕනේ. ඔව් අනිවාර්යෙන් different. හේතුව
ඩුප්ලිකේට් වෙනවානේ. නෑ ඩුප්ලිකේට් වෙන එකට වඩා රවුට් එකකින් කරන්නේ මොකද්ද? රවුට් එකකින් LAN ඩිවයිඩ් කරනවානේ. ඔව්. හරි. එතකොට අනිවාර්යයෙන්ම මේ LAN දෙකේ IP address දෙකක් ඒ කියන්නේ ranges දෙකක් වෙන්න ඕනේ. එතකොට මේක LAN දෙකක්. හරි. මේ LAN දෙක එකට එකතු කරන්න එහෙම නැත්නම් connectivity එක හදලා තියෙන්නේ මොකෙන්ද? රවුටර් එකෙන්නේ. හරි. එතකොට මතක තියාගන්න LAN කිහිපයක් එකට connectivity එක හදන layer එකට අපි කියන්නේ distribution layers කියලා. මොකද්ද? මොකද layer ගේ නම? distribution layers කියන්නේ මොකද්ද? multiple layers අතර connectivity එක හදන layers වලට අපි කියන්නේ distribution layer කියලා. clear? right. හැබැයි මේ layer එකේ දැන් මෙතන තියෙන layer එකේ මෙයා තව වැඩක් කරනවා. මොනවද? LAN එකේ තියෙන connection එක internet එකටත් දෙනවා. එහෙම නැත්නම් LAN එකයි internet එකයි අතර connection එක දෙනවා. හරි? අන්න ඒ layer එකට අපි කියන්නේ core layer කියලා. හරි එතකොට මෙන්න මේ layer එක මොකද කරන්නේ? distribution and core layer. මේ දෙකම එයා combine කරලා එකක් විදිහට කරනවා. පැහැදිලිද? core layers කියන්නේ මොකද්ද? internet එකයි local එකයි connect කරනවා නම් සම්බන්ධ කරනවා නම් core layers කියන්නේ local කිහිපයක් අතර සම්බන්ධ කරනවා නම් distribution layers කියලා කියන්නේ. එතකොට උඩ තියෙන layer එක දෙකම combine කරලා තියෙනවා. හරි. දැන් මට කියන්න layers කීයක් තියෙනවද මෙතන? 3ක් තියෙනවා. නෑ මේ දෙකම එකක් කියලා අපිට ගන්න පුළුවන්. 1යි 2යි. එකක් තියෙනවා. හරි. එතකොට මේකට අපි කියන්නේ tier 2 කියලා. හරි. basic knowledge එකක්. tier 2 එක පාවිච්චි කරන්නේ company එකේ users ලා ගොඩාක් තියෙන network එකකද එහෙම නැත්නම් small network වලද? small එක. ඒ කියන්නේ users ලා අඩු ප්‍රමාණයක් තියෙන company එකක තමයි අපි 2 tier එහෙම නැත්නම් tier 2 කියන concept එක පාවිච්චි කරන්නේ. හරි. මේක පොඩ්ඩක් ලියා ගන්නවද? හරි. පැහැදිලි නැත්නම් ආයේ core layer එකට මොනවද definition එක දෙන්නේ සර්? මොකද? කෝලේගේ definition එක තමයි local network එකයි internet area එකයි සම්බන්ධ connectivity එක හදා ගැනීම. හරි. ඔයාලට මේ තව ස්ක්‍රීන් එකක් මම ෂෙයා කරන්නම් මෙතන. right. එතකොට මෙතන layers කිහිපයක් තියෙනවා. මම මේක පොඩ්ඩක් explain කරන්නම් ඔයාලට. මේ හරි. මෙන්න මේක අපි දන්නවා access layer, distribution layer, campus backbone කියලා කියන්නේ core layer එකක් කියලා අපිට ගන්නවා. හරි. එතකොට මේ core layer එක internet එකට directly connect වෙලා නැහැ. හරි. එතකොට මෙතනදී තව layer එකක් සම්බන්ධ වෙනවා edge distribution layers කියලා. හරිද? එතකොට මෙතන edge distribution layers කියලා කියන්නේ මේක ගොඩාක් ලොකු company එකක. හරි? සාමාන්‍යයෙන් Google, Microsoft අනේ වගේ ලොකු company එකක තමයි මේ වගේ ලොකු concept එකක් එන්නේ. bank ඒ වගේ දේවල් වලට. මොකද්ද මේ concept එක කියලා අහුවොත් මේ edge distribution layer එක category දෙකකට වෙන් වෙනවා. එකක්
ඉන්ටර්නෙට් වලට කනෙක්ට් වෙන්න ඉන්ටර්නෙට් එක කනෙක්ට් වෙලා තියෙන්නේ බෑකප් පාත් දෙකක් එක්ක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්න බෑකප් පාත් මිනිමම් දෙකක්වත් මේකේ තියෙන්න ඕන ඔට 4 5 කැමති විදිහට ඉන්ටර්නෙට් බෑකප් විදිහට දාන්න පුළුවන් මෙතන BGP කියලා කියන්නේ ISP ලා විසින් ඩිරෙක්ට් ස්ටැටික් IP ඇඩ්‍රස් එකක් එක්ක එන එකක් ස්ටැටික් IP කියන්නේ මොකද්ද ඔව් ඒ කියන්නේ ඒ IP ඇඩ්‍රස් එක වෙනස් කරන්න බැරි IP ඇඩ්‍රස් එකක් permanently ඔයාටම දීපු public IP address එකට තමයි අපි කියන්නේ static IP address කියලා. ඒතර මේ static IP address එක ඔයාලට හම්බ වෙනවා දෙකක් විතර. so ඒ public IP address එකකින් තමයි ඔයා යනවා නම් ඒකට අපි කියන්නේ internet. එහෙම නැත්නම් internet gateway කියලා. right? ඊට පස්සේ එයා තව network එකකට connect වෙනවා මේ edge distribution layers කියලා කියන්නේ. මෙතනදී run වෙන්නේ local protocols. ඒ කියන්නේ RIP OSPF EHRP ඒ වගේ protocols තමයි මෙතනදී run වෙන්නේ. මෙතනදී පාවිච්චි වෙන්නේ මොකද්ද VPN concept DMVPN ඒ වගේ private network වලට පාවිච්චි කරන දේවල් තමයි මෙතනදී පාවිච්චි වෙන්නේ. එතකොට campus layer එක කියලා කියන්නේ core එකෙන් distribution layer එක edge distribution වලට connect වෙනවා. edge distribution එක category දෙකකට වෙන් කර ගන්නවා. internet වලට සම්බන්ධ router එකකටයි ඊට පස්සේ WAN aggregation එහෙම නැත්නම් VPN DMVPN ඊට අමතරව අපි ගත්තොත් මොකක්ද ATM ඒ වගේ VPN concept වලට මෙයා සම්බන්ධ වෙනවා. හරි. මේ diagram එකත් පොඩ්ඩක් ඇඳ ගන්නවද? මේක ලොකු enterprise network වල මේ diagram එක පාවිච්චි කරනවා. හරි. මේ ටික ලියා ගන්න. මෙතනදී fabric edge node එකක් කියලා කියන්නේ අපේ access layer එකටම තමයි fabric edge node කියලා කියන්නේ. හරි. එතකොට මෙතන බලන්න layers තව extra මෙතන දෙකක් තියෙනවා. දෙකක් කිව්වට මෙතන ඇත්තටම layers තුනක් මෙයාලා දාලා තියෙනවා. fabric intermediate node එකක් කියන එකයි fabric border node ඊට පස්සේ fabric control plan node කියලා node වර්ග තුනක් මෙතනදී දාලා තියෙනවා. ඒ තුන මොකුත් නෙමෙයි මේක distribution layer එක. අපි සම්පූර්ණයෙන් ගත්තොත් මේ set එකම මේ set එකම අපි ගත්තොත් distribution layer එකක් තමයි මේ distribution layer එකේ fabric intermediate nodes කියලා කියන්නේ access layer එක අතර සම්බන්ධ කරන layers වලට අපි කියන්නේ fabric intermediate layers කියලා. හරි මේක GUI version එකකින් තමයි යන්නේ. access layers අතර directly සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒකට අපි කියන්නේ fabric intermediate nodes කියලා. එතකොට මේක මෙන්න මේ layers set එකම access layers අතර directly සම්බන්ධකමක් තියෙනවා. ඒකට අපි කියන්නේ fabric intermediate nodes කියලා. control plan node එකයි fabric border node කියන එකයි දෙකම එකයි හේතුව මෙන්න මේ layer එකකින් කරනවා සම්පූර්ණ control එකක් කරනවා. control කියන්නේ access layer එකයි මේකයි අතර මෙතනට ඇවිල්ලා තමයි යන්නේ. හරි ඊට අමතරව network services වල DC ඊට පස්සේ අපි WLC wireless controller ISC DNS center යන්නේ වගේ controllers අතර සම්බන්ධ වීමට තමයි අපි කියන්නේ fabric control plan nodes කියලා කියන්නේ. හරි ඊට අමතරව distribution layer එක අතර සම්බන්ධ කර වීමට තමයි මේ අපි කියන්නේ fabric border node එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ දෙකේම වෙන්නේ එකම දේ. ඒ කියන්නේ controlling devices වලට සම්බන්ධ වීමට අපි කියන්නේ fabric control plan node කියලා. ඊට අමතරව distribution access layers අතර සම්බන්ධ කරන්නේ මෙන්න මේ fabric border node. මෙයා border device එකක් විදිහට තමයි මෙයා වැඩ කරන්නේ. එතකොට මෙතනදී ගත්තොත් fabric intermediate node එකයි ඊට අමතරව මේ security device එක අතර මැද වැඩ කරන එහෙම නැත්නම් මැද සම්බන්ධ වෙලා තියෙන layer එකක් විදිහට වැඩ කරන්නේ fabric border node. හරි ඊට අමතරව security device වලට සම්බන්ධ වෙලා තියෙන හින්දා
එයට අපි කියන්නේ fabric control plan nodes කියලා. හරි. ඒතර මේ දෙකම එකම දේ තමයි මේ left right කියලා නෑ. දෙකම එක දේ තමයි. මෙතන තියෙන devices අපි ගත්තොත් WLC, ISC, DNS centers කියලා devices තුනක් පාවිච්චි කරනවා GUI version එකේදී. හරි ඒක මතක තියාගන්න. ඊට අමතරව මේ සම්පූර්ණ set එකටම මේ access layers ඒ හැම එකටම අපි කියන්නේ SD access fabric කියලා. එහෙම නැත්නම් ඔයාගේ company ඇතුළත තියෙන 3 tier architecture එකකට අපි කියන්නේ SD access fabric කියලා. මේක සම්පූර්ණයෙන් GUI version එකකින් යන හින්දා ඒකට අපි කියන්නේ SD access fabric කියලා. clearද? clear නැත්නම් අහන්න ආයෙ explain කරන්න. සර් ෆැබ්‍රික් කන්ට්‍රෝල් ඒ නෝඩ් එක ඇතුළේ ඩිවයිසස් මොනවාද? නෑ devices කියන්නේ මෙයා layer 3 device එකක් තමයි. මේක GUI version තියෙන්නේ. මෙන්න මේ fabric control plan nodes කියලා කියන්නේ security device එක්ක සම්බන්ධ වෙලා තියෙන හින්දා තමයි අපි ඒකට කියන්නේ fabric controller plan node කියලා. අනද වෙනම එකක් නෙමෙයිනේ. නෑ. සම්පූර්ණ controlation එක ගිහිල්ලා තියෙන්නේ WLC, ISC, DNS center කියන device තුනට තමයි සම්පූර්ණ GUI version එකේ control එක තියෙන්නේ. අර firewall එක වගේ CLI mode එකේ firewall එක වගේ මෙතනදී WLC, ISC, DNS center කියන devices තුන තමයි control කරන්නේ සම්පූර්ණ topology එකම. ඒතකොට ඒ device එකට directly connect වෙලා ඉන්න device එකට තමයි අපි කියන්නේ fabric control plan node කියලා. සර් ෆැබ්‍රික් එකයි ලේයර් එකේ මොනවද ඩිෆරන්ට් එක තියෙන්නේ? layers කියලා කියන්නේ මෙහෙමයි. right. අපි උදාහරණ ගත්තොත් හරි. දැන් අපි දන්නවා Windows. sorry. එම්ලියන් එක වෙලායි. Windows. Linux. හරි. මේ දෙකේ CMD mode තියනවද? command line mode තියනවද? එහෙනවද? මේ දෙකේ command line තියනවද? තියනවනේ. right. එතකොට මේකට අපි කියන්නේ මොකද්ද? මෙයාට අපි කියන්නේ CMD කියලා. මේකට අපි කියන්නේ terminal කියලා. දෙකම වෙන්නේ මොකද්ද? මොකද? කෝඩින් නේ සර්. දෙකේම වෙන්නේ එකම දේනේ. ඔව්. දෙකේම වෙන්නේ එකම දේ. හරි? අපි ගත්තොත් iPhone දෙකක්. Android දෙකක්. data share කරනවා. මේකට අපි කියනවා Wi-Fi direct. නේද? iPhone දෙක අතර share කිරීමට මොකද්ද කියන්නේ? AirDrop AirDrop. දෙකෙන් වෙන්නේ මොකද්ද? එකමයි. Sending sharing. right. fabric technology එකෙත් වෙන්නේ එකමයි. එකම දේ නම වෙනස්. හරි. concept එක වෙනස්. clearද? access layer එකට මේකෙදි කියන්නේ fabric edge node කියලා. ඔව් සර්. distribution layer එකට මෙතනදී කියන්නේ fabric controller, fabric border, fabric intermediate කියලා. මම හිතනවා clear කියලා. ඔව් සර් ඒක. right. ඊට පස්සේ අපි බලමු අනිත් concept එක මොකක්ද. හරි. ඊට පස්සේ high availability right. ඊට පස්සේ තියෙනවා high availability technique such as redundancy, FHRP, ISO. හරි. මම මුලින් redundancy කියන්නේ මොකක්ද කියලා explain කරලා ඉන්නම්. ඇත්තටම redundancy කියන්නේ මොකක්ද?
मैं එක PC දාන්න නැත්නම් වෙලා යන හින්දා. හරි. මට කියන්න කේබල් එකක් ඩවුන් වෙනවා මෙතනින්. right. මට කියන්න මොකද්ද වෙන්නේ? ඉන්ටර්නෙට් එක කාටද? R1 එකෙන් පල්ලෙහාට. ඔව් SW1 2 3 ඒ සෙට් එකට නැතු යනවා. හරි. මෙතනින් ඩ්‍රොප් වෙනවා. SW23 2 3. sorry මෙතන 3 එන්න ඕනේ. right. දැන් මෙතන SW3 W3. right. එතකොට මොකද්ද මේකේ වැරද්ද? අමතර පාර්ටයක් නැති එක ඩවුන් වුණොත් ඔව් ඒ කියන්නේ එක ලයින් එකක් ඩවුන් වුණොත් සම්පූර්ණ එතනින් එහාට තියෙන සම්පූර්ණ සෙට් එකම ඩවුන් නේ. ඔව්. right. අන්න ඒකට තමයි අපි කියන්නේ ෆ්ලැට් නෙට්වර්ක් කියලා. හරි? ෆ්ලැට් නෙට්වර්ක් කියලා. ෆ්ලැට් නෙට්වර්ක් එකක් කියලා කියන්නේ එක කේබල් එකක් ඩවුන් වීම හේතුවෙන් එතනින් එහාට තියෙන හැම නෙට්වර්ක් එකක්ම එහෙම නැත්නම් හැම කනෙක්ෂන් එකක්ම ඩවුන් වෙනවා නම් ඒකට අපි කියන්නේ ෆ්ලැට් නෙට්වර්ක් කියලා. මේක පොඩ්ඩක් ඇඳ ගන්න ඊට පස්සේ රිඩන්ඩන්සි කියන්නේ මොකද්ද කියලා කියන්න. හරි මම ආයෙ පොඩ්ඩක් කියන්නම් රෙකෝඩ් කරගෙන තියෙන්නේ. FHRP කියන්නේ first of redundancy protocol. so ඒක බෑකප් වෙන්නේ කොහොමද කියන එක අපි බලමු. ඒකේ ඇතුළත තියෙන ප්‍රොටෝකෝල් වර්ග තුනක් තියෙනවා SHRP, VRRP, GLBP කියලා. හරි. එතකොට SHRP කියලා කියන්නේ hot standby resolution protocol. VRRP කියන්නේ VRRP කියලා කියන්නේ virtual router redundancy protocol. ඊට පස්සේ GLBP කියලා කියන්නේ gateway load balancing protocol. හරි. ඒ ටික meaning ටික ඔයාලා ඉන්ටර්නෙට් එකේ search කරලා බලන්න. first of redundancy කියන්නේ මොකක්ද කියන එක මම මුලින් මෙතනදී explain කරන්න. හරි. right. එතකොට sorry අද පොඩ්ඩක් මගේ උගුර පොඩ්ඩක් අමාරුයි ඒකයි මම නවත්ත කතා කරන්නේ. switch එකේ මම redundancy දැම්මේ නෑ. routers වල redundancy දැම්ම මේ විදිහට.
හරි මට කියන්න මෙතන redundancy තියනව නේද? හරි එතකොට මට කියන්නේ PC1 එකේ ඉඳලා මේ 1.1 එක PC1 කියලා ගමු 1.2 කියන එක PC2 කියලා ගමු PC1 එකේ ඉඳලා ඉන්ටර්නෙට් එකට යන්න එයා චූස් කරගන්න පාත් එක මොකද්ද? DG කියන්නේ default gateway කියන එක. router 1 එක router 1 එක. right. අනිවාර්යයෙන්ම router 1 එකේ හේතුව default gateway එක දීලා තියන්නේ router. good. හරි. පොඩි ප්‍රශ්නයක් එනවා. මෙන්න මේ වගේ සිටුේෂන් එකක පාත් එකක් ඩවුන් මොකද වෙන්නේ? මේ මොනවද කියන්නේ? ඔව් ඉන්ටර්නෙට් යනවද නැද්ද? හැබැයි බෑකප් ලයින් එකක් ඔයා දාලා තියෙනවා ඔල්රෙඩි. router 2 කියන එක ඉන්ටර්නෙට් එකට තව බෑකප් එකක්. ඉන්ටර්නෙට් යනවද නැද්ද? config කරලා නැත්නම් යන්නේ නැහැ. මොන configuration එකක්ද? config කරලා තියෙන්නේ ඔක්කොම config කරලා තියෙන්නේ. FHRP දාලා ඔව් HSRP මම කියන්නේ HSRP නෑ. ඒ routing protocol අරම ඔක්කොම දාලා තියෙනවා. ඒ යන්නේ නැහැ මොකද gateway එක දීලා තියෙනවා. gate එක වැරදි. HSRP දාලා තිබ්බත් ඒත් යන්නේ නෑ. හේතුව මොකද්ද? default gateway එක වෙනස් නේද? default gate එක R1 එකේ default gate එක. හරිද? HSRP දාන්නේ මොකටද? HSRP දාන්නේ මේ වගේ අවස්ථාවකදී. මතක තියාගන්න HSRP පාවිච්චි කරන්නේ router 1 එකේ default gate එක දාලා තිබ්බා මෙතන. ඊට පස්සේ ඔයා router 1 එක down වුණොත් ආයෙ ටක් ගාලා default gate එක මාරු කරන්න ඕන 1.20 වලට. එතකොට තමයි router 2 එක හරහා data එක යවන්නේ. clearද? ඇයි මම router 1 එකකින් data එකක් යනවා කිව්වේ? default gate එක 1.10 හින්දා එයා යන්නේ router 1 එකක් හරහා. මෙතන path එක down ආයෙ change කරන්න ඕන 1.20. 1.20 change කරොත් විතරයි R2 එකෙන් යන්නේ. මේක හැම වෙලාවෙම අපිට practically කරන්න පුළුවන්ද? බෑ. බෑ. අන්න ඒ හේතුව හින්දා router 1 එකේ තියෙන IP address එකයි router 2 එකේ තියෙන IP address එකයි ඒ දෙකම combine කරලා මොනවා හරි එක IP address එකක් හදනවා virtual IP address එකක්. මේකට අපි කියන්නේ virtual IP address. එහෙම නැත්නම් VIP කියලා virtual IP address එකක් හදනවා. එතකොට මේ virtual IP address එක තමයි දාන්නේ මොකටද? මෙතන දානවා default gateway එකක් විදිහට. clear? right. එතකොට එහෙම දැම්මොත් මෙයා down වුණාට ප්‍රශ්නයක් නැහැ. මෙයා backup line එකක් විදිහට මෙයා අරගන්නවා. හරි? එතකොට HSRP එක අපි ගත්තොත් HSRP එකේ එක පැත්තක් active අනිත් පැත්ත standby. clearද? right. හරි. ඔයාලා මෙහෙම කරන්න. දැන් අපි HSRP එක configure කරමු. VRRP GLBP ඔයාලට homework. මට next Thursday වෙනකොට මේ දෙක lab කරලා මට ඔයාලා screenshot එකක් එවන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේක ඔයාලා search කරලා තමයි කරන්න ඕනේ. research කරලා VRRP කොහොමද configure කරන්නේ? GLBP කොහොමද configure කරන්නේ? ඒකේ hold down time, hello time අරෝ මේවා හැම එකක්ම homework එකක් විදිහට දෙනවා. හරි? මේක syllabus එකේ ඔයාලට නැහැ. හැබැයි මම ඔයාලට දෙන්නේ ඔයාලා research කරද්දි ඔයාලට අල්ල ගන්න පුළුවන්. මේක homework එකක් විදිහට දාගන්න next week Thursday ට කලින් VRRP GLBP configure කරලා ඒවා තියෙන features ටික පොඩ්ඩක් බලලා තියාගන්න මම අහනවා ප්‍රශ්න. right. HSRP එක අපි ගත්තොත් HSRP එකේ hello time එක 3 second, hold down time එක 10 second. right. ඒවා ලොකුවට අපිට අවශ්‍ය නැහැ exam කරද්දී ඒවා ඇත්තටම අවශ්‍ය නැහැ. අපි real environment එකේ HSRP කියන දේ පාවිච්චි කරනවා. ඒ හින්දා ඒක අපි configure කරමු. packet tracer තියෙනවද හැමෝගාම? packet tracer තියෙනවද? තියෙනවා සර්. alright. packet tracer තියෙනවා නම් ටක් ගාලා මේ diagram එක දාගන්න.
IP address configure කරන්න එපා දැම්මම මම කියන්න මෙතන තව route එකක් දාගන්න internet කියලා මෙතනට එන්න ඕනේ 200.1.1.0/24 200.1.2.0/24 මෙතනට එන්නේ 192.168.1.0/24 හරි ටගාලා මේ ඩයග්‍රෑම් එක මේ කන්ෆිගර් කරලා EHRP දාන්න EHRP දානකොට 1.50 දාන්න එපා default gate එක දාන්න 1.10 කියලා දැනට 1.10 කියලා දාන්න දාලා ඉවර වෙලා ඉන්ටර්නෙට් රවුටර් එකට පින් කරන්න ඕන නම් මේකට loop back IP address එකක් හදාගන්න loop back IP address එකක් /24 loop back IP address හදන විදිහ මම හිතනවා දන්නවා මම මෙතන දෙන්නම් interface loop back 1 IP address 8.8.8 255.255.255.0 කියලා දුන්නා නම් හරියට no shutdown දෙන්න අවශ්‍යතාවයකුත් නැහැ ඊට පස්සේ EHRP ටක් ගාලා configure කරන්න මේ වලට default gate එක මේ විදිහට එන්න ඕන IP address ටික හරි එච්චරයි වෙන මොකුත් නැහැ උඩ තියෙන පැත්තට 200.1.1.0/ එකේ දාන්න මේ පැත්තට දාන්න 200.1.1.2.0 ටක් ගාලා diagram එක දාලා configure කරන්න ගොඩාක් වෙලා ගන්න එපා ස්විච් එකට IP ගන්න නැහැ මොකද ස්විච් එකට IP ගන්න නැහැ ස්විච් එකට IP අවශ්‍ය නැහැ